ඔව් මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ජාතික ගිණුම්කරණයේ අවසාන ප්‍රවේශය වන වියදම් ප්‍රවේශය පිළිබඳව. එතකොට පළවෙනිම දවසේ මම කියලා දුන්න ආර්ථිකයක ඉන්න විවිධ පාර්ශවයන් කරන වියදම් වර්ග ගැන. එතකොට මේ වියදම් වර්ග පිළිබඳ ඔබේ මතකය නැවතත් අලුත් කරගෙන මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වියදම් ප්‍රවේශයේදී සරලව සිද්ධ වෙන්නේ ආර්ථිකයේ විවිධ පාර්ශවයන් සිදු කරන වියදම් වල එකතුන් ගණනය කිරීම මගින් දලදේශීය නිෂ්පාදිතයේ අගය ගණනය කිරීමට උත්සාහ කිරීම. එතකොට අපේ ජාතික ආදායම් වෘත්ත ප්‍රවාහ සටහනේදී අපි දැකපු විදිහට යම් ආර්ථිකයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල වටිනාකමත් එම භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න ආර්ථිකයේ විවිධ පාර්ශවයන් සිදු කරන වියදමත් එකිනෙක සමාන නිසා තමයි අපිට මේ විදිහට වියදම් ප්‍රවේශය ඔස්සේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න හැකි වෙන්නේ. එතකොට මෙතන මම සරලව දාලා තිනවා කොහොමද වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කියලා. අපිට මතකයි ආර්ථික ප්‍රදේශයේ ඇතුලේ නේවාසික ආයතනික ඒකක 5ක් හිටියා. පළවෙනි එක තමයි ගෘහ ඒකක HH කියලා අපි හැඳින්වුවා. ඔවුන් කරන්නේ තමන් සාධක ආදායමක් උපයාගෙන සාධක ලබා දීලා ව්‍යාපාර ආයතන වලට රජයේ බදු සහ සහන ආධාර තියෙනවා නම් ඒවා ගලපලා අපි කියනවා වැය කළ හැකි ආදායම කියලා. මේ වැය කළ හැකි ආදායම කුටුම්බ අංශයේ වියදම් කරනවා පාරිභෝජනයට සහ ඉතිරි කිරීම කියන දෙකට. එතකොට මේ පාරිභෝජනය කියන එකේදී ඔවුන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න වියදම් කිරීමක් සිද්ධ වෙනවා. මේක ආර්ථිකයේ දකින්න පුළුවන් එක් ප්‍රධාන වියදමක්. ඊළඟට රාජ්‍ය අංශය එහෙම නැත්නම් අපි රජය කියලා කියන GG කියලා හඳුන්වපු දෙත් ඒගොල්ලෝ බදු වලින් උපයා ගන්න ආදායමෙන් කොටසක් වියදම් කරනවා භාණ්ඩ හා සේවාවන් මිලදී ගන්න. එතකොට මේක අපි රජයේ පරිභෝජනය කියලා හඳුන්වනවා. එතකොට කුටුම්බාංශයේ සහ NPISH භාණ්ඩ හා සේවා මිලදී ගන්න වියදම් කරන ප්‍රමාණය තමයි පෞද්ගලික පරිභෝජනය කියන්නේ. රජයේ මං කිව්වා තමන්ගේ වියදමෙන් කොටසක් වැය කරනවා භාණ්ඩ හා සේවා ගන්න. ඒක තමයි රජයේ පරිභෝජන වියදම කියලා කියන්නේ. මේ දෙකට අපිට පොදුවේ කියන්න පුළුවන් මුළු පරිභෝජනය කියලා. ඊළාසේ ව්‍යාපාර රජයේ වගේම කුටුම්බාංශයත් වෙනත් භාණ්ඩයක් හදන්න පුළුවන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න. එහෙම නැත්නම් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගන්න මුදල් යෙදවීමක් කරනවා. ඒක අපි හඳුන්වනවා දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය එහෙම නැත්නම් දල ආයෝජනය කියලා. මෙන්න මේ තුන තමයි ආර්ථිකයේ ඉන්න පාර්ශවයන් කරන වියදම් වෙන්නේ. එතකොට අපි සරලවම මේ වියදම් ටික එකතු කළොත් අපි කියනවා මේකට දලදේශීය වියදම කියලා. නමුත් මේක දලදේශීය නිෂ්පාදිතයට සමාන වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාණ්ඩ හා සේවා ආනයන සහ අපනයන ගනුදෙනු. බලමු ආනයනයේදී මොකද වෙන්නේ කියලා. ආනයනයේදී අපි මේ භාණ්ඩේ මිලදී ගන්න මුදල් වැය කළාට ඒක ලංකාවේ නැත්නම් අපේ ආර්ථික ප්‍රදේශයේ ඇතුලේ හදපු භාණ්ඩයක් නෙමෙයි. ඒතර මේ පාරිභෝජන වියදම ඇතුලේ පෞද්ගලික හෝ රාජ්‍ය පරිභෝජනය ඇතුලේ ඒ භාණ්ඩය මිලදී ගන්න වැය කරපු මුදල් ප්‍රමාණය තියෙනවා. හැබැයි ඒක දලදේශීය නිෂ්පාදනයට ගන්න බෑනේ. ඒකට හේතුව ඒක ලංකාවේ ආර්ථික ප්‍රදේශයේ හදපු භාණ්ඩයක් නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දලදේශීය වියදම දලදේශීය නිෂ්පාදිතය බවට පත් කරනකොට භාණ්ඩ හා සේවා ආනයන දලදේශීය වියදමෙන් අඩු කරන්න. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවා අපනයන. අපනයනයේ සිද්ධ වෙන්නේ ඒ භාණ්ඩය හෝ සේවාව අදාළ ආර්ථික ප්‍රදේශය ඇතුලේ නිපදෙව්වත් ඒ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න වියදම් කරන්නේ අදාළ ආර්ථික ප්‍රදේශයෙන් බැහැරව. එහෙම නැත්නම් අවශේෂ ලෝකයේ ඉන්න යම් පුද්ගලයෙක්. එතකොට මේ භාණ්ඩය
අදාළ ආර්ථික ප්‍රදේශයේ නිපදෙව්වත් අදාළ ආර්ථික ප්‍රදේශයේ ඉන්න පාර්ශව කරන වියදම් ටික එකතු කළාම ඒ භාණ්ඩයට අදාළ වියදම මේකේ අන්තර්ගත වෙන්නේ. ඒකට හේතුව මේ භාණ්ඩයට වියදම් කරලා තියෙන අවශේෂ ලෝකයේ කෙනෙක් නිසා. ඒ නිසා දලදේශීය වියදම දලදේශීය නිෂ්පාද්‍ය බවට පත් කරන්නම් භාණ්ඩ හා සේවා අපනයන එකතු කරන්න ඕන. මේ විදිහට භාණ්ඩ හා සේවා අපනයන එකතු කරලා ආනයන අඩු කළාම අපි කියනවා ඒකට ශුද්ධ අපනයන කියලා. එතකොට මේ දලදේශීය වියදම දලදේශීය නිෂ්පාද්‍ය බවට පත් කරන්න ශුද්ධ අපනයන එකතු කරන්න ඕන. එතකොට මේ අවසානයේ අපිට ලැබෙන දලදේශීය නිෂ්පාදිතය කියන පිළිතුර කලින් ප්‍රවේශ දෙකකින් ඒ කියන්නේ නිමැවුම් ප්‍රවේශයෙන් සහ ආදායම් ප්‍රවේශයෙන් ගණනය කරපු වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය කියන පිළිතුරට සමාන වෙන්න ඕන. එතකොට ඔයගොල්ලෝ බලන ඇති කලින් ප්‍රවේශ දෙකේදී අපිට හම්බෙච්ච විවිධ වර්ගයේ බදු නිෂ්පාදනය මත අනිකුත් සුද්ධ බදු නිෂ්පාදිතය මත සුද්ධ බදු මේකෙදී අපි ගලපන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි මේ වියදම් ප්‍රවේශයට අදාළ වියදම් අපි ගන්නේ වෙළඳ පොලේ ඉඳන්. වෙළඳ පොලේ භාණ්ඩ හා සේවා විකිණෙන මිල ගණන් අනුව තමයි මේ දත්ත ගණනය කරන්නේ. ඒ නිසා මේක නැවතත් වෙළඳ මිල බවට පත් කරන්න දෙයක් නැහැ. කොහොමත් මේ දත්ත එන්නේ වෙළඳ මිලට තමයි. ඒ නිසා තමයි වියදම් ප්‍රවේශයේ දලදේශීය නිෂ්පාද්‍ය ගණනය කරද්දී කිසිම තැනකදී බදු එකතු කිරීමක් හෝ සහන ආධාර අඩු කිරීමක් කළා නැත්තේ. බදු එකතු කරලා සහන ආධාර අඩු කළාට පස්සේ යගේ තමයි මෙතනට එන්නේ. දැන් අපි අපේ ටියුට් එක බලමු. වියදම් ප්‍රවේශයේ තියෙන 34 වෙනි පිටුවේ. ඒක කියනවා යම් කාලච්ඡේදයකදී නිෂ්පාදිතයේ මිලදී ගැනීම සඳහා කරන මුළු වියදම එකතු කිරීම මගින් දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීම වියදම් ප්‍රවේශය ලෙස හැඳින්වේ. මේකේ හයිලයිට් කරන්න නිෂ්පාදිතයේ මිලදී ගැනීම සඳහා කරන මුළු වියදම එකතු කිරීම මගින් කියන කොටස. යම් කාල පරිච්ඡේදයක බිහි කළ භාණ්ඩ හා සේවා ප්‍රවාහයේ වටිනාකම එම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැය කරන වියදම් ප්‍රවාහයේ වටිනාකමට සමාන වන නිසා වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදනය ගණනය කරන්න පුළුවන්. ඒතොර දලදේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය පහත පරිදි කියලා දීලා හිස් රූල් ටිකක් තියෙනවා. ඒ එතන හිස් තැනේ මෙන්න මේක ලියා ගන්න. දැන් ඔයා මේ වීඩියෝ එක බලන ගමන් නම් ඉන්නේ මේ වීඩියෝ එක චුට්ට කර නවත්තලා එතකොට මේ වීඩියෝ එකේදී ඔයාට මෙන්න මේ වගුව නිශ්චලව තියෙයි. එතකොට මේක බලලා ලියා ගන්න මේ මන් දීලා තියෙන විදිහටම ආකෘතිය කොහොමද වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න කියලා. ඊළඟට අපි බලමු මේ එකිනෙක වියදම් සංරචකවල තියෙන ලක්ෂණ මොනවද හඳුනා ගන්න පුළුවන් කියලා. අපේ වියදම් අතුරෙන් පළවෙනිම වියදම තමයි පෞද්ගලික පරිභෝජන වියදම කියන එක. අපි මේක සම්මත සංකේතයක් විදියට C කියලා හඳුන්වනවා. C කියලා හඳුන්වනවා. එතකොට මේකේ ඇතුළත් වෙනවා අපේ නේවාසික ආයතනික ඒකක දෙකක් වන ගෘහ ඒකක, ඒ කියන්නේ කුටුම්බ සහ NPISH කියන ආයතනික ඒකක දෙක විසින් අවසාන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා කරන වියදම. අවසාන භාණ්ඩ හා සේවා කියන එක අපි කලින් ඉගෙනගෙන තියෙනවා. අවසාන භාණ්ඩයක් හෝ සේවාවක් කියලා කියන්නේ තවදුරටත් නිෂ්පාදන ක්‍රියාවලියක නිරත කරන්නේ නැතුව පාරිභෝජනයේට හරි පාරිභෝජනයේට යොදා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා. එතකොට මතක තියාගන්න මේකෙදි වැදගත් වෙන්නේ භාණ්ඩය මිලදී ගන්න වියදම් කරන පාර්ශවය මිසක් ඒ භාණ්ඩය ඇත්තටම පාවිච්චි කරන පාර්ශවය නොවේ කියන එක. ඒතර පෞද්ගලික පරිභෝජන වියදම ඇතුලේ ආයතනික ඒකක දෙකක පරිභෝජන වියදම තියෙනවා. ගෘහ ඒකක වගේම NPISH පරිභෝජන වියදම. දෙවෙනි වියදම් සංරචකය තමයි රජයේ පරිභෝජන වියදම. නැත්නම් රජයේ මිලදී ගැනීම කියලත් මේක කියනවා. ඒක අපි හඳුන්වන්නේ සම්මත සංකේතයක් විදිහට G කියන අක්ෂරයෙන්. G. ඒතකොට මේකෙදි ඇත්තටම ඇතුළත් වෙන්නේ රජයේ විසින්
රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම. ඔබ දන්නවා රජය විසින් ආර්ථිකයේ විවිධ සේවාවන් සපයනවා. ඒ සේවාවන් පවත්වාගෙන යන්න වෙනත් පාර්ශව වලින් විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඕනේ. රජයට ලිපි ද්‍රව්‍ය ගන්න වෙනවා. ඊට පස්සේ විදුලි බලය ගන්න වෙනවා. ජල සැපයුම ගන්න වෙනවා. දුරකථන සම්බන්ධතා අන්තර්ජාල සම්බන්ධතා ගන්න වෙනවා. ඒ සඳහා ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වියදම තමයි රජයේ පරිභෝජන වියදම. එහෙම නැත්නම් රජයේ මිලදී ගැනීම කියලා කියන්නේ. හුඟක් ළමයි පටල ගන්න තැනක් තමයි රජයේ මිලදී ගැනීමයි රජයේ වියදමයි එකක් කියන එක. ළමයි රජයේ වියදම් ප්‍රධාන වශයෙන් වර්ග කරනවා කොටස් දෙකකට. අපි රාජ්‍ය ආර්ථිකයේ පාඩමේදී ඉදිරියේදී එක තවදුරටත් විස්තරාත්මකව ඉගෙන ගන්නවා. ඒ ප්‍රධාන වර්ගීකරණ දෙක තමයි එකක් පුනරාවර්තන වියදම්. අනිත් එක තමයි ප්‍රාග්ධන වියදම්. ළමයි පුනරාවර්තන වියදම් කියන්නේ එදිනෙදා වියදම් වලට. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ දිගු කාලයක් තියෙන මූර්තවත්කම් ඉදි කරන්න යන වියදම. එතකොට මෙතන රජයේ මුළු වියදම කොහොමත් අන්තර්ගත වෙන්නේ නැහැ. රජයේ එදිනෙදා වියදම් එහෙම නැත්නම් පුනරාවර්තන වියදම් වලත් ඔක්කොම ඇතුළත් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් ප්‍රධාන සංරචක තුනක් තියෙනවා. හරිද? මේ සංරචක තුන තමයි රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ වියදම නැත්නම් රාජ්‍ය පරිභෝජනය, ඊළඟට රජයේ ණය පොලී ගෙවීම, ඊළඟට වර්තන සංක්‍රාම. එතකොට පුනරාවර්තන වියදමේ තියෙන ප්‍රධාන වියදම් වර්ග තුනක් ඇතුළින් මෙතන ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ එක කොටසක් විතරයි. ඒ නිසා රජයේ වියදම් සහ රජයේ පරිභෝජන වියදම් අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. ඒතර රජයේ පුනරාවර්තන වියදම් අතුල තියෙන එක සංරචකයක් විතරයි රජයේ පරිභෝජනය කියලා කියන්නේ. රාජ්‍ය ණය පොලී සහ වර්තන සංක්‍රාම ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වර්තන සංක්‍රාමයක් අපි ඵලදායී ගනුදෙනුවක් විදිහට සලකන්නේ. ඒක ඒකපාර්ශවික ගෙවීමක්. ඊළඟට රාජ්‍ය ණය පොලිත් ප්‍රායෝගික හේතුවක් නිසා ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය පොලී ළමයි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ආයෝජනය සඳහා ගත්ත ණය වලට අදාළ පොලිය, පාරිභෝජනය සඳහා ලබාගත් ණය වලට අදාළ පොලිය. ආයෝජනයට ලබාගත් ණය වලට අදාළ පොලිය කියන්නේ රජය ප්‍රාග්ධන වියදම් සඳහා ලබාගත්. එහෙම නැත්නම් ගුවන් තොටුපළක්, පාරක්, වරායක් ඉදි කරන්න ගත්ත ණය වලට අදාළ පොලිය. මේවැයි විශේෂ ලක්ෂණය තමයි අද මේ ණය අරගෙන අපි මූර්තවත්කමක් ඉදි කරනවා. ඒ මූර්තවත්කමෙන් අනාගතයේ අපිට ආදායමක් එහෙම නැත්නම් ප්‍රතිලාභයක් හම්බෙනවා. ඒ ප්‍රතිලාභයෙන් තමයි අපි පෙරලා ණය වලට අදාළ පොලිය ගෙවන්නේ. එහෙම බැලුවා මේක ඵලදායී ගනුදෙනුවක්. පාරිභෝජනයට අදාළ ණය කියලා කියන්නේ රජය Tamanගේ එදිනෙදා වියදම් පියව ගන්න ලබා ගන්න ණය වලට අදාළ පොලිය. මේවෙන් මූර්තවත්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතයේ මේවෙන් ආදායමක් එන්නේ නැහැ. මේව ඵලදායී ගනුදෙනුවක් නෙමෙයි. ඒ නිසා රජයේ ණය පොලී වියදම් වලින් ඇතුළත් කරන්න ඕනේ රජයේ ආයෝජන වියදම් සඳහා ලබාගත් ණය වලට අදාළ පොලිය පමණයි. හැබැයි රජයේ ණය ගන්නකොට ප්‍රායෝගිකව ආයෝජනයට ණය ගන්නවා, එහෙම නැත්නම් පරිභෝජනයට ණය ගන්නවා කියලා වෙන් කරලා ගන්නෙ නෑ. ඒ නිසා රජයේ දත්ත නෑ මොනවද ආයෝජන ණය පොලිය, මොකද්ද පරිභෝජන ණය පොලිය කියලා කියන්නේ. ඒ නිසා අපි සියලුම ණය පොලී වියදම් බැහැර කරනවා ජාතික ගිණුම් වලින්. බලන්න 35 වෙනි පිටුවේ මේ කාරණා ටික දාලා තියෙනවා. අවසාන පෞද්ගලික පාරිභෝජන වියදම, ඒ කියන්නේ C. ඒක කියනවා පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට කුටුම්බ අංශයත් NPISH අංශයත් දරන වියදම අවසාන පෞද්ගලික පාරිභෝජන වියදම් වේ. අවසාන පාරිභෝජන වියදම් ලෙස සැලකෙන්නේ අවසාන පාරිභෝජනය සඳහා හෝ අවසාන භාවිතයක් සඳහා හෝ ලබා ගන්නා භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට අදාළ වියදම් පමණි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් තවදුරටත් වෙළඳාමකට හරි
නිෂ්පාදනයකට හරි යොදා ගන්නවා නම් ඒවා අතරමැදි පරිභෝජනයේ ලෙස සලකා ජාතික ගිණුම් වලින් බැහැර කරනවා. මෙහිදී සලකා බැලෙන්නේ භාණ්ඩ හා සේවා ගන්න පාර්ශවය මිසක් ඒවා පාවිච්චි කරන පාර්ශවය නෙමෙයි. ඒතර මේකේ සංරචක 3ක් නෑ ළමයි. සංරචක 2යි තියෙන්නේ. එතකොට මේක හදන්න ඕනේ අවසාන පෞද්ගලික පාරිභෝජන වියදම තුල කියලා. මේකේ තියෙන්නේ අවසාන පාරිභෝජන වියදම කියලා. මේක හදන්න ඕනේ අවසාන පෞද්ගලික පාරිභෝජන. පෞද්ගලික කියන එක ඇල්ල දාගන්න. සංරචක 3ක් නෑ 2යි තියෙන්නේ. කුටුම්බ අවසාන පාරිභෝජන වියදම, ලාභ අපේක්ෂාවකින් තොරව කුටුම්බ සඳහා සේවා සපයන ආයතනික ඒකකවල අවසාන පාරිභෝජන වියදම. ඊළඟට ආණ්ඩුවේ අවසාන පාරිභෝජන වියදම. මේක කියනවා ආණ්ඩුව තම සේවාවන් පවත්වාගෙන යාමට අවසාන භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට වැය කරන වියදම. හයිලයිට් කරන්න. තම සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවසාන භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට වැය කරන වියදම. මේ රජයේ මිලදී ගැනීම කියලාත් අපි හඳුන්වනවා. මේක රජයේ සමස්ත වියදම නෙවෙයි කියලා මේකෙදි ප්‍රකාශ කරනවා. තමයි අපි කලින් ඉගෙන ගත්තා වගේ පෞද්ගලික පාරිභෝජන වියදම සහ රාජ්‍ය පරිභෝජන වියදම කියන දෙකේ එකතුවට පොදුවේ කියනවා අවසාන පරිභෝජන වියදම කියලා. මේකෙන් අතට ගන්න අපි ගන්නවා ආර්ථික ප්‍රදේශයක් තුල නේවාසික ආයතනික ඒකක 5ක් තියෙනවා. ඒතර මෙතන කුටුම්බාංශයේ වියදමක් අරන් තියෙනවා. රාජ්‍යාංශයේ අරන් තියෙනවා. NPI SH කියන අංශයේ අරන් තියෙනවා. එතකොට අරන් නැති දෙක තමයි මූල්‍ය සමාගම් සහ මූල්‍ය නොවන සමාගම්. ඒවා අරගෙන නැත්තේ ළමයි ඒ අංශවලට පාරිභෝජන වියදම් නැහැ. මොකද එයා සියලුම දේවල් කරන්නේ ලාභ අපේක්ෂාවෙන්. එතකොට එයා මිලදී ගන්න සෑම භාණ්ඩයක් හෝ සේවාවක් මොකද්ද? පාරිභෝජන භාණ්ඩයක් නෙමෙයි. ඒවා අතරමැදි භාණ්ඩ ලෙසයි සැලකෙන්නේ. ඒ නිසා මූල්‍ය සමාගම් සහ මූල්‍ය නොවන සමාගමික අංශයට පාරිභෝජන වියදමක් නැහැ. හරිලම්. මේ පරිභෝජනයට අදාළම තමත් අමතර සංකල්පයක් තියෙනවා මේත් එක්ක මේකද ඉගෙන ගන්න. ඒ තමයි සුනිශ්චිත පාරිභෝජන වියදම කියලා. මේකට සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කියලා කියනවා. එතකොට මං කලින් ඔබට කිව්වා පාරිභෝජන වියදම් ගැන කතා කරනකොට පාරිභෝජන වියදමකදී අපි ගන්න ඕනේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට වියදම් කරපු පාර්ශවය මිසක් ඒක පාවිච්චි කරපු පාර්ශවය නෙමෙයි කියලා. දැන් උදාහරණයක් NPI SH කියන අංශය අපි හිතමු කුටුම්බාංශයට ඇස් කණ්ණාඩි බෙදා දීමක් සිද්ධ කරනවා. එතකොට මුලින්ම NPI SH කියන ආයතනික ඒකකය ඇස් කණ්ණාඩි නිෂ්පාදකයෙක්ගෙන් ඇස් කණ්ණාඩි මිලදී ගන්නවා. එතකොට අපි ජාතික ගිණුම් හදනකොට ඒ පරිභෝජන වියදම ඇතුළත් කරන්න ඕනේ NPI SHට. නැත්තම් කුටුම්බ වලට නෙමෙයි. ඒ ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්නේ කුටුම්බ. නමුත් ඒ සඳහා වියදම් කළේ NPI SH. එතකොට මේ සුනිශ්චිත පාරිභෝජනය කියලා කියන්නේ අර මිලදී ගන්න භාණ්ඩ හා සේවා ටික නෙමෙයි අපි පාරිභෝජනය කරපු භාණ්ඩ හා සේවා ටික කොච්චරද කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් ජාතික ගිණුම් වලට ගන්න පරිභෝජනයයි මේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජනයේ අතර තියෙන වෙනස තමයි එක පාර්ශවයක් මිලදීගෙන තව පාර්ශවයකට දෙන මූර්ත සංක්‍රාම භාණ්ඩ හා සේවා සංක්‍රාම. එතකොට මේකෙදි සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදමත් සාමාන්‍ය පාරිභෝජන වියදමත් අතර වෙනසක් ඇති වෙනවා. ඒකට බලන්න මේ 35 වෙනි පිටුවේ තියෙනවා හැම විටම භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට වියදම් කරනු ලබන පාර්ශවයේ මෙම භාණ්ඩ පාවිච්චි කරන්නේ නැහැ කියලා. උදාහරණයක් රජයේ සෞඛ්‍ය සේවා සඳහා භාණ්ඩ හා සේවා අත්පත් කර ගත්තද පාරිභෝජනය කරන්නේ සෞඛ්‍ය සේවාව කුටුම්බ විසින්. ඒ අනුව
භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට වියදම් දරූ පාර්ශවයේ නොසලකා සත්‍ය වශයෙන්ම භාණ්ඩ අත්පත් කරගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම තමයි සුනිශ්චිත සත්‍ය සුනිශ්චිත පාරිභෝජනය කියලා කියන්නේ. මේකෙදි කියනවා ආර්ථිකයක සමස්ත අවසාන පාරිභෝජන වියදම සහ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම එකිනෙක සමාන වුවත් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාර්ශවය සහ එම භාණ්ඩ හා සේවාවල වියදම් දරන පාර්ශවය අතර වෙනසක් හටගන්නා අවස්ථාවක එක් එක් ආයතනික ඒකකවල සමස්ත අවසාන පාරිභෝජන වියදමත් සත්‍ය සුනිශ්චිත පාරිභෝජනයත් අතර වෙනසක් හටගන්නවා. මෙතන උදාහරණයක් ලියන්න ඉඩ දීලා තිනවා. ඒ ඉඩ හැමම තියන්න ළමයි අපි උදාහරණේ පස්සේ ලියාගමු. දැන් බලන්න යටින් දාලා තිනවා මේ කුටුම්බවල සත්‍ය සුනිශ්චිත පාරිභෝජනය හොයන්නේ කොහොමද කියලා. එයා කියනවා කුටුම්බවලට රජයෙන් සහ NPI SH ආයතනික ඒකක වලින් ලැබෙන ද්‍රව්‍යමය සහනාධාර නිසා කුටුම්බවල අවසාන පාරිභෝජන වියදම් සහ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම් අතර වෙනසක් හට ගන්නවා කියලා. දැන් බලන්න කුටුම්බ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම සමීකරණය දීලා තියෙනවා. ඒක ලියන්න. කුටුම්බ අවසාන පාරිභෝජන වියදම කුටුම්බ අවසාන පාරිභෝජන වියදම ධන රාජ්‍ය අංශයෙන් සහ NPI SH මගින් රාජ්‍ය අංශයෙන් සහ NPI SH මගින් කුටුම්බවලට ලැබෙන ද්‍රව්‍යමය සංක්‍රාම එහෙම තමයි කුටුම්බයක කුටුම්බාංශයේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම ගණනය කරන්නේ. ඊළඟ වියදම් වර්ගය තමයි දල ප්‍රාග්ධන සම්පාදනය. එහෙම නැත්නම් අපි මේක දල ආයෝජනය කියලාත් කියනවා. එතකොට මේ දල ආයෝජනය කියන්නේ වෙනත් භාණ්ඩයක් නිපදවන්න පුළුවන් වෙන භාණ්ඩ හා සේවා මිලදී ගන්න හෝ ඉදි කරන්න දරන වියදම. එතකොට යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි වෙනත් පිරියදක් වෙන්න පුළුවන්. මේ සඳහා වියදම් කරන ඒවා තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ ප්‍රධාන කොටස් තුනයි. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම සහ වටිනා දේ අත්පත් කර ගැනීම සහ විකිණීම. මේ ගැන ළමයි බොහොම දීර්ඝ වශයෙන් ඔයාගේ නෝට් එකේ තොරතුරු ඇතුළත් වෙනවා. ඔයාගේ 36 වෙනි පිටුවේ ඉඳන් 37 වෙනි පිටුව 38 39 කියන පිටු සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ සඳහා. නමුත් මම මේක ඔන්ලයින් ක්ලාස් එකේ කියලා දෙන්නේ නැහැ. මොකද මේක ටිකක් දීර්ඝ වශයෙන් නෝට් එකක් ලියන්න තියෙන කොටසක් නිසා. ඒ නිසා එක දැනට ඉතුරු කරන්න අපිට ගාන හදාගන්න දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ ප්‍රධාන කොටස් තුන විතරක් දැනගත්තාම ඇති ළමයි. විභාගයේ තියෙන අනිකුත් තියරි කොටස් වල උත්තර ලියන්න තමයි මේ මෙතන දාලා තියෙන නෝට් එක ඕන වෙන්නේ. ඒක මම ක්ලාස් එකේදීම දෙන්නම්. ඒ නිසා ඒකටත් මුකුත් ලියන්න එපා, ඉඩ තියාගන්න. එතකොට අපිට කෙලින්ම එන්න තියෙන්නේ 40 වෙනි පිටුවට වියදම් ප්‍රවේශයේ ආශ්‍රිත සංකල්ප කියන එක. වියදම් ප්‍රවේශයේ ආශ්‍රිත පළවෙනි සංකල්පය තමයි දලදේශීය වියදම කියන එක. දලදේශීය වියදම කියලා කියන්නේ ආර්ථික ප්‍රදේශය තුල ඉන්න ආයතනික ඒකක අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගන්න දරන වියදම. මේ අවසාන භාණ්ඩ එක්ක පාරිභෝජන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයෝජනයක් වෙන්නත් පුළුවන්. ඒ අනුව දලදේශීය වියදම හැදෙන්නේ පෞද්ගලික පාරිභෝජන වියදම, එහෙම නැත්නම් C, රජයේ මිලදී ගැනීම හෙවත් රජයේ පාරිභෝජනය, එකට අපි කියනවා G කියලා, සහ දල ප්‍රාග්ධන සම්පාදනයෙන්, එහෙම නැත්නම් දල ආයෝජනය. මේ තුනේ එකතුව තමයි දලදේශීය වියදම කියන්නේ. මම පළවෙනියටම වියදම් ප්‍රවේශයේදී කිව්වා මේ තුන දලදේශීය නිෂ්පාදනයේ සමාන වෙන්නේ නැහැ කියලා. හේතුව සුද්ධ අපනයන නිසා. දැන් ඔයාගේ 40 වෙනි පිටුවේ දලදේශීය වියදම කියලා මේ සමීකරණේ ලියා ගන්න හිස් කොටුවක් තියලා තියෙනවා. මේ හිස් කොටුවේ මේක මේ විදිහටම ලියා ගන්න. දලදේශීය වියදම සමානයි පෞද්ගලික පාරිභෝජන වියදම ධන දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය ධන රජයේ මිලදී ගැනීම. අදාළ ඉංග්‍රීසි සංකේතයත් එක්කම ලියා ගන්න. එතකොට වඩාත් පහසු වෙයි.
දලදේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය දැනටවත් අපි එක ලියාගෙන තියෙන්නේ. ඒ නිසා දලදේශීය නිෂ්පාදනය මත වියදම කියන ළමයි දලදේශීය නිෂ්පාදනය තමයි ඒක හදන්න ලියා ගන්න. දලදේශීය වියදම ධන ශුද්ධ අපනයන. දලදේශීය වියදම ධන ශුද්ධ අපනයන. ඊළඟට යටින් තියෙනවා ශුද්ධ අපනයන හොයන්නේ කොහොමද කියලා. ශුද්ධ අපනයන සමානයි ලියා ගන්න. භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයන භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයන ඍණ භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන. භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන. මේකට සාධක ආනයන අපනයන ගන්නේ භෞතික භාණ්ඩ සහ සාධක නොවන සේවා. ඒ කියන්නේ රක්ෂණය, අධ්‍යාපනය, sannivedanaya, බැංකු සේවා වගේ සාධක නොවන වෙනත් සේවා අපනයන එකතු කරන්න ඕනේ, ආනයන අඩු කරන්න ඕනේ. ඒ දෙකේ වෙනසට තමයි ශුද්ධ අපනයන කියලා කියන්නේ. ඊළඟට 40 වෙනි පිටුවේ අන්තිමට තියෙනවා එක ළඟින් යන සංකල්ප දෙකක්. මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය කියන දෙක. මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය කියන දෙක. එතකොට මුළු සම්පත් කියලා කියන්නේ ආර්ථිකයක් සතු මුළු සම්පත් ප්‍රමාණය. ආර්ථිකයකට පාවිච්චි කරන්න පුළුවන් මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණයට තමයි මුළු සම්පත් කියලා කියන්නේ. එතකොට ළමයි අපේ ආර්ථිකය ඇතුලේ නිපදවපු සමස්ත නිෂ්පාදනයම ඕනේ නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් අපේ ආර්ථික ප්‍රදේශය ඇතුලේ. ඒ නිසා මුළු සම්පත් වලට දලදේශීය නිෂ්පාදනය එනවා. හැබැයි අපි දන්නවා එකකින් ටිකක් අපනයනය කරනවා කියලා. නමුත් අපිට ඕනනම් ඒ සම්පූර්ණ ටික පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකට එකතු කරන්න ඕනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ආනයනය කරපු දේවලුත් භාණ්ඩ හා සේවා ආනයන කියන ටික. එතකොට මුළු සම්පත් යටතේ ලියා ගන්න දලදේශීය නිෂ්පාදිතේ ධන භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන කියලාම ලියන්න. භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන කියලාම ලියන්න. එතකොට දැන් ඔබ යටින් මෙන්න මේ වැඩේ කරන්න. දලදේශීය නිෂ්පාදිතේ එන්නේ සංකේත වලින් ගත්තොත් C ධන I ධන G X ඍණ M වලින්. X ඍණ M කියන්නේ අපනයන ඍණ ආනයන. C ධන I ධන G X ඍණ M. ඒකට එකතු කරන්න භාණ්ඩ හා සේවා ආනයන කියන්නේ M නේ. එතකොට දලදේශීය නිෂ්පාදිතයේ තියෙනවා C ධන I ධන G X ඍණ M කියන එක. ඒ ඍණ M සහ භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන වල තියෙන ධන M කැපිලා ගියාම ඉතුරු වෙනවා C ධන I ධන G ධන X කියන කොටස. ඒ ටික තමයි ආර්ථිකයකට පාවිච්චි කරන්න පුළුවන් මුළු භාණ්ඩ ප්‍රමාණය. ඊළඟට සම්පත් උපයෝජනය. මේ සම්පත් උපයෝජනය කියන්නේ මේ ආර්ථිකයේ තියෙන සම්පත් පාවිච්චි කරන ආකාරය. මේ දාලා තියෙන පාවිච්චි කරන ආකාරය. සම්පත් උපයෝජනය සමානයි අවසාන පාරිභෝජන වියදම්. මේ අවසාන පාරිභෝජන වියදම් කියන්නේ පෞද්ගලික පාරිභෝජනය වගේම රාජ්‍ය පරිභෝජනයත් ඇතුළුව C ධන G කියන දෙක. ඊළඟට දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය, ඒ කියන්නේ I කියන එක. ඊළඟට භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයන. මේකත් ලියා ගන්න සම්පත් උපයෝජනයේ සමීකරණයෙන් අවසාන පාරිභෝජන වියදම එතන තියෙනවා C සහ D කියන දෙක. ඊළඟට දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය, ඒ කියන්නේ I කියන එක. ඊළඟට භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයන. ඒ කියන්නේ X කියන එක. දැන් බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. C තියෙනවා, I තියෙනවා, G තියෙනවා, X තියෙනවා. බලන්න මුළු සම්පත් වලත් අන්තිම ඉතුරුනේ මොනවද? C ධන, I ධන, G ධන X. එතකොට ඔබට පේනවා ඇති මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය එකිනෙක සමාන වෙනවා කියලා ඉලක්කමක් විසින්. එකිනෙක සමාන වෙනවා. C ධන, I ධන, G ධන X මුළු සම්පත් වල ඉතුරුනේ. මුළු සම්පත් උපයෝජනයේ තියෙන්නේ C ධන, I ධන, G ධන X. මෙන්න මේ සමානකමට අපි කියනවා ළමයි තුලිත ශේෂ සාම්‍ය කියලා. ඔයාගේ 41 වෙනි පිටුවේ නෝට් එකක් තියෙනවා තුලිත ශේෂ සාම්‍ය කියලා. ඒක ලියා ගන්න මෙන්න මේ විදිහට ලියන්න. ආර්ථිකයක මුළු සම්පත් ප්‍රමාණයත් සම්පත් උපයෝජනයත් මුළු සම්පත් ප්‍රමාණයත් සම්පත්
උපයෝජනයත් එකිනෙක සමාන වීම තුලිත ශේෂ සාම්‍ය ලෙස හැඳින්වේ. තුලිත ශේෂ සාම්‍ය ලෙස හැඳින්වේ. අලුත් ඡේදකින් ලියන්න. අලුත් ඡේදකින් ආර්ථිකයකට භාවිතා කළ හැකි මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණයත් වරහන් ඇතුළේ ලියන්න මුළු සම්පත් කියලා. මුළු සම්පත් වරහන් වහන්න. සත්‍ය වශයෙන්ම උපයෝජනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයත් වරහන් ඇතුළේ ලියන්න සම්පත් උපයෝජනය කියලා. එකිනෙක සමාන වීම නිසා තුලිත ශේෂ සාම්‍ය ඇතිවේ. මෙය සෑම ආර්ථිකයකම දැකිය හැකි සත්‍ය තත්වයකි. එතකොට අපිට කියන්න පුළුවන් මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය කියලා සංකල්ප දෙකක් තිබුණාට මේ දෙක වටිනාකම වශයෙන් ගත්තොත් එකිනෙක සමානයි කියලා. ඊළඟ සංකල්පය තමයි දේශීය ඉතුරුම් කියන එක. ලියාගන්න මුලින්ම දේශීය ඉතුරුම් සමානයි කියලා පළවෙනි ක්‍රමය. මේක හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ලියන්න මේ වාගේ වීඩියෝ එකේ තියෙන දෙවෙනි ක්‍රමය තමයි මුලින්ම ලියන්න ඕනේ. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ ධන ශුද්ධ අපනයන. ඒක තමයි දේශීය ඉතුරුම් කියන පළවෙනි කොටුවේ සමීකරණය ඇතුළේ ලියන්න ඕන. දේශීය ඉතුරුම් සමානයි දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. ඒ කියන්නේ I ධන ශුද්ධ අපනයන. ඒ කියන්නේ NX. ඊට ලියන්න ටිකක් තියෙනවා. ඒකෙන් ලියන්න මෙම දේශීය ඉතුරුම් අගයම දලදේශීය නිෂ්පාදනයෙන් මුළු පරිභෝජනය ඉවත් කිරීමෙන්ද ගණනය කළ හැක. මේ තුල කුටුම්බ ඉතුරුම් ව්‍යාපාරික ඉතුරුම් සහ රජයේ ඉතුරුම් යන සංරචක ඇතුළත් වේ. එතකොට ළමයි මොනවද කුටුම්බයක ඉතුරුම් කියන්නේ? කුටුම්බයක ඉතුරුම් කියන්නේ වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස. අපි දන්නවා කුටුම්බයක් Tamanගේ වැය කළ හැකි ආදායම දානවා කොටස් දෙකකට පරිභෝජනයට සහ ඉතුරු කරන්න. ඒතර පරිභෝජනයට යොදා නොගෙන ඉතුරු කරපු කොටස තමයි කුටුම්බ ඉතුරුම් කියලා කියන්නේ. ඊළඟට රජයේ ඉතුරුම් කියලා කියන්නේ රජයේ මුළු ආදායමෙන් මංකෝ පුනරාවර්තන වියදම් කියලා වියදමක් තියෙනවා කියලා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, වර්තන සංක්‍රාම සහ රාජ්‍ය ණය පොලි. එදිනෙදා වියදම් ටික. රජයේ මුළු ආදායමෙන් මේ එදිනෙදා වියදම් එහෙම නැත්නම් පුනරාවර්තන වියදම් අඩු කළාට පස්සේ යගේට අපි කියනවා රජයේ ඉතුරුම් කියලා. ඊළඟට සමාගම් අංශයේ ව්‍යාපාරික ඉතුරුම්. සමාගම් අංශයේ බදු පසුලාභයෙන් ලාභ විදිහට බෙදා දෙන්නේ නැතුව, ලාභාංශ විදිහට බෙදා දෙන්නේ නැතුව රඳවාගත් ලාභ ටික තමයි ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ. රඳවාගත් ලාභ තමයි ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ. ඔන්න ඔය තුනෙන් තමයි දේශීය ඉතුරුම් හැදෙන්නේ. ඊළඟට මේක කියනවා ගණනය කරන්න පුළුවන් කියලා. දල දේශීය නිෂ්පාතයෙන් මුළු පරිභෝජනය අඩු කළත්
ඒ නිසා දේශීතුරුම් කියලා 41 වෙනි පිටුවේ පල්ලෙහාම තියෙන කොටුවේ ලියන්න දේශීතුරුම් සමානයි දලදේශීය නිෂ්පාදිතය ඍණ මුළු පරිභෝජන වියදම. දලදේශීය නිෂ්පාදිතය ඍණ මුළු පරිභෝජන වියදම. මෙතන මුළු පරිභෝජනය කියන්නේ ළමයි C ධන G වලට. C ධන G. බලන්න මේ ක්‍රම දෙකෙන්ම කොහොමද එකම උත්තරේ එන්නේ කියලා. දලදේශීය නිෂ්පාදනය කියන්නේ C ධන I ධන G nx වලට ඒකෙන් මුළු පරිභෝජනය කියන්නේ C සහ G. එතකොට ඉතුරු වෙන්නේ I සහ nx කියන කොටස්. එතකොට මේ දෙකෙන්ම එක හා සමාන උත්තරයක් අපිට ගන්න පුළුවන්. ඊළඟට බලන්න අපේ 7 වෙනි සංකල්පය ඒකටම සම්බන්ධයි දේශීතුරුම් අනුපාතය. ලියාගන්න මුලින්ම දේශීතුරුම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා ලියන්න. දේශීය ඉතුරුම් ප්‍රමාණය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දේශීය ඉතුරුම් ප්‍රමාණය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ විට එය දේශීය ඉතුරුම් අනුපාතය ලෙස හැඳින්වේ. ලියන්න මෙතන සමීකරණ ලියන කොටුවේ දේශීය ඉතුරුම් අනුපාතය සමානයි ඉරෙන් උඩ දේශීය ඉතුරුම් බෙදීම ඉරෙන් පල්ලෙහා දලදේශීය නිෂ්පාදිතය ඉරෙන් උඩ දේශීය ඉතුරුම් බෙදීම දලදේශීය නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රතිශතයක් ඉදිරිය ඕන නිසා 100 වැඩි කිරීම 100. ඊළඟට දේශීය ඉතුරුම් වලින් පස්සේ ජාතික ඉතුරුම්. මේ ජාතික ඉතුරුම් කියලා කියන්නේ ඒකට සංරචක තුනක් තියෙනවා. දල ප්‍රාග්ධන සම්පාදනය, ශුද්ධ අපනයන, ධන විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම, ධන විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. ළමයි වගේ මේ වීඩියෝ එකේ තියෙන ස්ලයිඩ් එකේ ඒ කොටස නැහැ. අන්තිම එක. ඒ නිසා මේ මම කියන එක ලියන්න. ජාතික ඉතුරුම් වල පළවෙනි සමීකරණ ලියන කොටුවේ ලියන්න ඕනේ. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය, ධන ශුද්ධ අපනයන, ධන විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම, ධන විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. සංරචක හතරක් තියෙනවා. ඊළඟට රූල් දෙකක් ඉඩ තියෙනවා. ඒකේ ලියන්න මෙම අගයම පහත පරිදිද ගණනය කළ හැක. යටින් ලියන්න දල ජාතික ආදායම ඍණ මුළු පරිභෝජනය. එතකොට අර සංරචක හතර එකතුව තමයි එන්නේ. ඊළඟට ජාතික ඉතුරුම් අනුපාතය. ඒකේ ලියන්න විස්තරේ ජාතික ඉතුරුම් ප්‍රමාණය දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ විට එය ජාතික ඉතුරුම් අනුපාතය ලෙස හැඳින්වේ. සමීකරණ ලියන කොටුවේ ලියන්න ජාතික ඉතුරුම් අනුපාතය සමානයි ඉරෙන් උඩ ජාතික ඉතුරුම් බෙදීම දල ජාතික ආදායම වැඩි කිරීම 100. දැන් ළමයි ඊට පස්සේ තියෙනවා මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමයි ජාතික ගිණුම අතර සම්බන්ධය. ඒක මම ගෙවුම් ශේෂ ලේඛනය ඉගෙනුවාට පස්සේ උගන්වන්නම්. ඒ නිසා ඒ කොටස ඉඩ තියන්න. ඊළඟට මේ පාඩමේ අවසාන හරිය 43 සහ 44 පිටුවල තියෙන්නේ ජාතික ගිණුම් වල ප්‍රයෝජන, ජාතික ගිණුම් වල සීමා කියන ඒවා. ඒ අපි පාඩම මැද්දේ කතා කරපු කරුණුම තමයි තියෙන්නේ. ඒ නිසා මම නැවත ඒක මෙතන මේවා කරන්න නැහැ. විස්තර කරන්න එක කියව ගන්න. ඊළඟට ළමයි
දැන් මේ පාඩම අපේ ගොඩාක් කොටස් ඉවරයි. මම කොටස් කිහිපයක් කරුණාම අත් ඔක්කොම මේකෙදි සාකච්ඡා කරලා තියෙන්නේ. මේ ටියුට් එක බලලා පාඩම ඔළුවේ තියාගන්න, පාඩම නැවත පාඩම් කරන්න. ඉදිරි දින කිහිපෙදී මම මේකෙන් අභ්‍යාසයක් ඔබට දෙනවා. ඒ අභ්‍යාසය ඔබ විසින් තනියම හදන්න ඕනේ. හැදුවට පස්සේ මම ඒකේ උත්තර සාකච්ඡා කරනවා. ගණනය කිරීම කරන ආකාරයත් පැහැදිලි කරලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එතකොට ඒකේ හරි වැරදි බලා ගන්න. ඒ නිසා මේ පාඩම ඉක්මනට පාඩම් කරලා තියාගන්න, අභ්‍යාසය කරන්න සූදානම්යි.